ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමය පූගොඩ මහා විහාරය සහ ශ්‍රී පඤ්ඤාසාර විහාරය යන විහාරස්ථානවල විහාරාධිපති ආගම ශාස්ත්‍රී පණ්ඩිත දර්ශන ශාස්ත්‍රී පණ්ඩිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් කඩවත ඉහළ බියන්විල ඔරේන්ජ් බිල්වත්ත පදිංචි ධර්මදාස සිරිවර්ධන මහතා ඇතුළු පිරිස. කජුගහමුලවත්ත ආසිරි මාවත දුම්වල සූරිය පදිංචි දයා තෙන්නකෝන් මහත්මිය. හොරණ මූණගම වවුලගල පැරඩයිස් සිටිහි පදිංචි පද්මලතා සේදර මහත්මිය. යක්කල තිත්තල පිටිගොඩ පදිංචි එල්.ඩී. ලීලාවතී පෙරේරා මහත්මිය. කුරුණෑගල උයන්දන රිදීගම පාර නව රෙනිල් වත්තපාර පදිංචි ධනූෂි රුක්ෂනාද සිල්වා වීරවර්ධන මහත්මිය සහ ඩී.එම්.එල්.යු. බණ්ඩාර මහතා. බෝපිටිය මාගොළව උඩහගෙදර පදිංචි රවිහාරි තත්සරා අමරසේකර මහත්මිය. දුම්මල සූරිය වතුවත්ත මහවත්ත පදිංචි දයා අබේසිංහ මහත්මිය. සදහැවතුනි, වාලෝදක ජාතකයේ ඇසුරින් ඉන්ද්‍රිය සමනය පිළිබඳවයි අද දේශකයාණන් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සවේ ඉන්ද්‍රිය සම්පන්නෝ සම්තෝ සම්ත්‍රිපදේ රතෝ ධාරේති අන්තිමං දේහං චෙත්වාමාරං පවායිනින්ති. පින්නතුනි, අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පළවෙනි බෝධිය නමින් හඳුන්වන මුල් අවුරුදු 20 තුල කාලය තුලදී එක අවුරුද්දක වේරංජා නුවරට 500ක් පමණ භික්ෂුන් වහන්සේ සමග වැඩම කළා. නේරංජනා නුවරට වැඩම කරන මේ කාලෙදී වස් සමාදන් වන කාලයත් ආරම්භ වුණා. වේරංජනා ජනපදයේ වේරංජන නමින් හඳුන්වන බමුණා විසින් බුදුහාමුදුරන්ට ආරාධනා කළා වේරංජනාවේ වස් වසන්ටයි කියලා. ඒ ආරාධනාව පිළි අරගෙන අපේ බුදුහාමුදුරුවෝ වේරංජනාවේ වස් සමාදන් වුණා 500ක් විසුණු වහන්සේ සමග. එහෙම වස් සමාදන් වීමට ආරාධනා කළාට පස්සේ වේරංජන බමුණට මාරය ආවේශ වීමෙන් බමුණට බුදුහාමුදුරුවන් පිළිබඳ කල්පනාවක් නැති තත්යකට පත් වුණා. වස් ආරාධනා කළ වේරංජන බමුණ බුදුහාමුදුරුවන් දකින්නටවත් බුදුහාමුදුරුවන් ගැන හිතන්නටවත් බුදුහාමුදුරුව හම්බෙලා දම් පහන් දෙන්නටවත් මොනම දෙයකටවත් ආවේ නැහැ. මේ කාලය නියං කාලයක් බවටත් පත් වුණා. ඒ නිසා වේරංජනා ජනපදයට ආහාර හිගයකුත් ඇති වුණා. බුදුහාමුදුරුවන් ප්‍රමුඛ 500ක් භික්ෂු මහා සංඝයා වහන්සේට දානය නොමැති නිසා පිණ්ඩපාතය වැඩම කළ භික්ෂූන්ට පිණ්ඩපාත ලැබෙන්නේ නැහැ. කරත්ත 500ක් අරගෙන විලඳාමේ නියුක්ත වෙච්ච වෙරෙන්දු 500ක් දෙනා මේ වේරංජනා නුවරට පැමිණියා. මේ අය දැක්කා මේ භික්ෂුන් වහන්සේලාට දාන ආදිය නැතුව විරන් තත්වයක පවතින බව. මේ නිසා අර වෙනද පුත්‍රයන් හැමදෙනාම සාකච්ඡා කරලා හිට මේ 500ක් දෙනාට දානයක් දෙන්න ඕනේ කියලා හිට ඒ අය දානයක් දෙන්න මෙන්න මෙහෙම සංවිධානය කළා. දානයට දුන්නේ
යවහල්. යවහල් දැන් පූජා කළා මේ භික්ෂුන් වහන්සේලාට දානය සකස් කර ගැනීම පිණිස. භික්ෂුන් වහන්සේලා මේ යවහල් වලින් දන් වළඳමින් මේ කාලය බොහොම දුකසේ ගත කළා. මේ කාරණය දැකලා මුදලන් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් ඇහැව්වා වේරංජනාවෙන් පිටස්තර ප්‍රදේශයකට මේ භික්ෂුන් වහන්සේලා අරගෙන යන්නද කියලා. බුදුහාමුදුරුවෝ එහෙම කරන්න එපායි කිව්වා. මේ භික්ෂුන් වහන්සේලා ආහාර පිළිබඳ තෘෂ්ණාවකින් මෙතන පාවිච්චි වෙන්නේ නැහැ. මේ භික්ෂුන් වහන්සේලා සීලය, සමාධිය, ප්‍රඥාව ගැන සිහිපත් කරමින් තමන්ගේ ප්‍රතිපත්ති සාසනයේ යෙදෙමින් මේ කාලය ගත කරනවා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලාට ඒ විදිහට තම් මාරු කරලා හිට සුඛෝභෝගී ආහාර සපයා දීමට සුදුසු අවස්ථාවක් නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඒ අනුව මුළු වස් කාලයේ අවසාන වෙනතුරුම බුදුහාමුදුරුවෝ ඇතුළු මේ 500ක් දෙනා වහන්සේ මේ වේරංජනා නුවර වැඩ හිටියා. වස් කාලයේ අවසන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ වේරංජන බ්‍රාහ්මණයා හම්බ වෙලා ඒ බ්‍රාහ්මණයට අනුමනී ධර්ම දේශනා පවත්වලා ඔහු සෝවාන් ඵලයට පත් කරලා හිට බුදුහාමුදුරුවෝ 500ක් වික්ෂු මහා සංඝයා සමග සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කරන වෙලාවේදී ජේතවනාරාමයේ මායිමේ නිගණ්ඨයන් විසින් ආරාමයක් තනවාගෙන ඒ ආරාමයේ නිගණ්ඨයන්ට ඕන විදිහට ගෝසා කරමින් ජීවත් වෙනවා. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන් අතර හිටපු තවත් සමහර ශ්‍රාවකයන් හිටියා. නිවන් බලාපොරොත්තුවෙන් මහාන පැවිදි වෙච්ච අය නෙවෙයි. ඒ අය ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් මහාන පැවිදි වෙච්ච අය. මේ අයත් නම්ම ගත්ත මේ නිගණ්ඨයන්ගේ පාර්ශවයට. නම්ම වගන හිට මේ නිගණ්ඨයන් දැන් බුදුහාමුදුරුවන්ට ජේතවනාරාමයේ ඉන්න බැරි විදිහට ගෝසා කරනවා. මේ ගංගාවන් ළඟ ඒ වගේම පැවැත් නුවර මළුව හරහා විදිමින් ගෝසා කරමින් දැන් මේ පිරිස සැරිසරනවා. මෙහෙම සැරිසරමින් නොයෙක් අරගල කරන මේ භික්ෂූන් කොසල් මහ රජුණන්ට විරුද්ධවත් අරගලයක් ආරම්භ කරනවා. කොසල් මහ රජතුමා බුදුහාමුදුරන්ට විතරයි සලකන්නේ, අනික් අය ගැන හොයන්නේ නැහැයි කියලා එතනත් අරගලකාරී තත්වයක් ඇති කළා. මේ විදිහේ අරගල ස්වභාවයකට පත්වෙච්ච මේ භික්ෂුන් වහන්සේලා අර නිගණ්ඨයන්ගේ දිගම්බර ක්‍රමය ශ්වේතාම්බර ක්‍රමයට වඩා වෙනස් වෙච්ච කාල වස්ත්‍ර ක්‍රමයක් පළඳමින් හිට කළු වස්ත්‍රයක් අඳිමින් හිට තමන්ගේ මේ අරගල ක්‍රමය පවත්වාගෙන යන්න පටන් ගත්තා. දන්සභා මණ්ඩපේ රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලා දන්සභා මණ්ඩපයේදී සාකච්ඡා කර හිටියා මේ අපේ නෛර්යානික ශාසනයේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විදර්ශනා වඩන භික්ෂුන් වහන්සේලා විශාල වශයෙන් ඉඳී ඉතා අල්ප කොටසක් ප්‍රත්‍යලාභය පිණිස මේ නිගණ්ඨයන් සමග එකතු වෙලා හිට අරගල කරනවා, කවර කරනවා, මේගොල්ලෝ නොඑක් විදියට ගෝසා කරනවා, හැසිරීම ඉතාම නරකයි කියමින් මේ භික්ෂුන් වහන්සේලා දන්සභා මණ්ඩපේ සාකච්ඡා කරමින් හිටියා. අපේ බුදුහාමුදුරුවෝ මෙතෙන්ට වැඩම කළා. වැඩම කළාම භික්ෂුන් වහන්සේලා තූස්නිම් භූතව හිටියා. බුදුහාමුදුරුවෝ අහනවා මේ භික්ෂුන් වහන්සේලාගෙන්, මහණෙනි මම එන්ට පෙර ආතුව මොන විදිහේ සාකච්ඡාවකින්ද හිටියේ කියලා. භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ට දැනුම් දෙනවා, භාග්‍යවතුන් වහන්සේ අපි මේ හැමදෙනාම එකතු වෙලා සාකච්ඡා කළේ මේ
අපේ මේ නෛර්යානික ශාසනයේ සීලය සමාධිය ප්‍රඥාව වඩන බොහෝ භික්ෂූන් හිටියත් මේ අතරින් නිකන්ඨයන්ගේ ආශ්‍රයට කඩාවැටිච්ච පිරිසක් අරගල කරමින් නොමනා විදියට අශීලාචාර විදියට හැසිරෙනවා. ඒ හැසිරීම පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරමින් හිටියේ කියලා. ඒ හැසිරෙන ඒ ආත්මයේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ පැවිද්දන් ලෙස කියමින් දායකයන්ගේ සිව්පසයත් ලබා ගන්නවා. එහෙම කර කර බුද්ධ ආගමටම හානි වෙන විදියට මේ භික්ෂුව හැසිරෙනවා. ඒක අපි කතා කරගෙන හිටියේ කියලා. බුදුහාමුදුරුවෝ මේ කතාව අහලා හිට කියනවා මහණෙනි අද විතරක් නෙමෙයි ඔය භික්ෂුන් වහන්සේලා ඉස්සර කාලෙත් ඔය වගේ අරගල කරපු කට්ටියක් කියලා. ඒ මොකද්ද කියලා අහනවා. ඒ මොකද්ද ඉස්සර කාලේ වෙච්ච දේ කියලා භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරෝ රජ කරන කාලේ ඒ රජුරෝ තමන්ගේ නුවරින් පිටට ගිහිල්ලා හිට යුද්ධයක් කරලා හිට අශ්වයන් 500ක් සමග ආපහු යුද්ධ දිනාගෙන පැමිණියා. ඒ පැමිණිය රජුරෝ නියම කළා මේ යුද්ධයට ගිහිල්ලා වෙහෙස වෙලා ආපු මේ අශ්වයන් 500ක් දෙනාට මුද්‍රික පානය දිය මිශ්‍ර කරන්න නැතුව හොඳට හරියස්සලා හිට බීමට දෙන්නේ කියලා. ඒ විදිය මුද්‍රික පානය සකස් කරලා මේ අශ්වයන් 500ක් දෙනාට රාජසේවකයෝ බීමට සලස්වලා දුන්නා. ඒ මිරිකලා ඉතුරු වෙච්ච හොඩු ඇල් වතුර දමලා දිය කරලා හිට වතුරෙන් පෙරලා හිට ඒක බීමට දුන්නා කොටලුවන්ට බූරුවන්ට. ඒක බීපු බූරුවෝ උද්දාමයට පත් වුණා හිට අරගල කරන්න කෑ ගහන්න කෝලහල කරන්න පටන් ගත්තා. අර මුද්‍රප්පලම් යුසේ පාවිච්චි කරපු අස්වයන් බොහොම සාන්තව දාන්තව නිවිහනහිල්ලේ තැම්පත්ව හිටියා. එතකොට ඒ කාලෙත් ඔය ආහාරය නිසා අර සිල්වතුන්ට ගුණවතුන්ට මෙහෙ කරපුවාට ලැබෙන ප්‍රණීත ආහාරයෙන් විසි කරන අපද්‍රව්‍ය කොටස පාවිච්චි කරලා හිට සීලයට පටහැනුව ජීවත් වන අද්‍රව්‍යයන් සමූහයත් ඒ විදිහටම අරගල කර්මයෙන් හිටිය අය පළපුරුද්ද තමයි තාමත් ඔය වර්තමාන ඔය භික්ෂූන්ටත් තියෙන්නේ කියලා හිට බුදුහාමුදුරුවෝ වාලෝදක ජාතකය දේශනා කළා. ජාතක පොතෙන් බලා ගන්න පුළුවන් ඒ කාරණය අපේ මේ බෞද්ධ පින්නතුන්ට. එහෙම දේශනා කරලා හිට අපේ බුදුහාමුදුරුවෝ මීනකට දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ උප්පත්ති ලැබුණ සෑම කෙනෙක්ම උප්පත්ති ලබනකොට ඒ සියලු දෙනා උප්පත්ති ලබන්නේ හේතු ධර්මයන්ට අනුවයි. ලෝභ හේතුවෙන් යුක්ත අය උපදිනවා ප්‍රේතාත්මයේ. ද්වේෂ හේතු වර්ගත් අය උපදිනවා ත්‍රිසං ආත්මවල. මෝහය රාගය හේතු වර්ගත් අය උපදිනවා අපාය දුර්ගති විනිපාත ආදී දුක්ඛිතස්ථාන වල. ඒ නිසා ලෝභය දෝෂය මෝහය කියන මේ හේතු තුනෙහි නිමග්නව ඉන්න අයට මනුෂ්‍යාත්මයක් ලැබෙන්නේ නැහැ. ප්‍රේතාත්ම ත්‍රිසංආත්ම නිරය කියන මේ තැන්වල තමයි ඒගොල්ලන්ට උප්පත්ති ලැබෙන්නේ. මනුෂ්‍යාත්මයක උප්පත්ති ලබන්නට හේතු තුනක් සම්පූර්ණව තියෙන්න ඕනේ. අලෝභය, අදෝෂය, අමෝහය කියන මේ ත්‍රි හේතුව තියෙන්න ඕනේ. අලෝභ, අදෝෂ, අමෝහ කියන මේ හේතුන් අතරින් දෙකක් පමණක් තියෙන අය උප්පත්ති ලැබුවාම ඒ අයට මනුෂ්‍යාත්මයක ඉපදෙන්න ලැබුණත් මිනිසෙක් වශයෙන් ජීවත් වෙලා ලබා ගන්න තියෙන බුද්ධි මහිමය ඇති කරන ඥානේන්ද්‍රිය විකලවන විදිහට
බුද්ධ විකල පුද්ගලයන් බවට පත් වෙනවා. අන්ධයන් බවට පත් වෙනවා. දීරම් බවට පත් වෙනවා. කොරුම් බවට පත් වෙනවා. විවිධාකාර ආබාධයන් සහිත පුද්ගලයන් බවට පත් වෙනවා. ත්‍රි හේතුක සම්පත් වලින් අලෝභ දෝස අමෝහ කියන මේ තුනම සම්පූර්ණ වෙලා තිබුණත් ඒ සම්පූර්ණකම ඇති වෙනනේ සමහරුන්ට උච්ච වශයෙන්ම සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ ඉහළින් සම්පූර්ණ වෙනවා. සමහරුන්ට මධ්‍ය වශයෙන් සම්පූර්ණ වෙලා තියෙනවා. සමහරුන්ට අවම වශයෙන් සම්පූර්ණ වෙලා තියෙනවා. ත්‍රි හේතුක සම්පත්තිය අවම වශයෙන් ලැබිලා හිට මේ ලෝකේ උප්පත්ති ලබන අය මනුෂ්‍යාත්ම උපදින කොට ඒ මනුෂ්‍යාත්මේ උපදින ඒ අයට මිනිස්සාත්ම ඉපදීමට හේතු වන අර කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය අඩුකම නිසා දුගීභාවයෙන් යුක්තව බොහොම දුක්ඛිත ස්වභාවයෙන් යුක්තව ඒ අය උප්පත්තිය ලබනවා. නමුත් මිනිස්සු අංග විකලකමක් නැහැ. දුප්පත්කමෙන් ඉහළයි. නැතිබරිකමෙන් ඉහළයි. ඒක ඒගොල්ලන්ගේ කර්මයේ විපාකයේ ස්වභාවය. මනුෂ්‍යාත්මය උපදිනකොට මධ්‍ය වශයෙන් උපන් අයට ඊට වඩා හොඳ සාමාන්‍ය මධ්‍ය ජීවිතයක් ගත කිරීමේ වාසනාවක් નિરાයාසයෙන් අත්පත් වෙනවා. උත්කෘෂ්ඨ වශයෙන් ඒ සම්පත් ලබාගත් අයට මනුෂ්‍යාත්මය ඉපදලා හිට මිනිසෙක් විදිහට ජීවත් වෙලා මනුෂ්‍යාත්මයෙන් ගන්න තියෙන පරමාර්ථය හරිය ලබා ගන්නවා. ඒ තුන් වර්ගයම පෙර ආත්මෙදී තෝමනස් සහගතව ඥාන සම්පයුත්‍රව අසංකාරිකව උපදවාගත් කුසල කර්මයකින් හෝ සසංකාරිකව උපදවාගත් කුසල කර්මයකින් හෝ උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සංකාරික ස්වභාවයකින් උපදවාගත් ඥාන සම්පත්තියකුයි මේ ලෝකෙ ඉපදීමට හේතු වන චුතිසිත සකස් කරලා දෙන්නේ. ඒ අනුව සකස් වුණු චුතිසිතකින් ප්‍රතිසන්දිය ලබන අයට මේ මනුෂ්‍යාත්මය උපදිනකොට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ උප්පත්ති සම්පත්තියක් ලැබෙනවා නම් ඒ අයට හම්බ වෙන තත්වයන් කීපයක් තියෙනවා. පළමුවෙන් ඊට සමානව ඒ කුසලයන්ට සමාන විදිහේ කුසල් විපාක 8ක් හම්බ වෙනවා. ඒ කුසල් විපාක 8 හම්බ වෙන ඒ අයට ඉන්ද්‍රිය සම්පත්තියකුත් හම්බ වෙනවා. කුසල විපාක කියලා කියන්නේ උපේක්ෂා සහගත චක්කු විඥාන සිත පහළ වෙනවා. උපේක්ඛා සහගත සෝත විඥානය, උපේක්ෂා සහගත ගාන විඥානය, උපේක්ෂා සහගත ජීවහා විඥානය, සුඛ සහගත කාය විඥානය, උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, සෝමනස් සහගත සම්තීර්ණ සිත, උපේක්ෂා සහගත සම්තීර්ණ සිත කියන මේ අතකින් ඒ ආයගේ සිත සැපවත් බවට පත් වෙනවා. ඒ සපවත් භාවය ලැබෙන්නේ උත්කෘෂ්ඨ කුසල සම්පත්තියක් ඇතිව ත්‍රි හේතුක සම්පත් ඇතිව මේ මිනිස්සාත්මය උපදින මිනිස්සුන්ටයි. ද්වි හේතුක නම් ඒ අයට සුඛ සහගත කාය විඥානය නෙමෙයි ලැබෙන්නේ දුක්ඛ සහගත කාය විඥානයක්. ඒ වගේ මේගොල්ලන්ට උපේක්ෂා සහගත සම්තීර්ණයක් ලැබෙන්නේත් නැහැ. ඔය විදිහට ඒගොල්ලන් ලැබෙන ලැබීම් අඩුපාඩු ඇතුව ඒ දුක්ඛිත ස්වභාවයෙන් උපන්න අය හම්බ වුණත් හම්බුනේ නෑ වාගේ දුක්ඛිතින් ඉන්නේ. ඒ හින්දා ලැබෙන දෙයකින්වත් සුඛ සහගත විඥානයක් ඒගොල්ලන්ට නෑ. සෑමතිස්සම දුක්ඛ සහගත විඥානයකින් ඉන්නේ. ඉතින් ඒ සෑමතිස්සම අනුන්ගේ ප්‍රත්‍ය ලෝභ කරමින් වංචනික ලෙස බොරු මහානකම් ධර්මෙන් ඒවට රිංගගෙන හිට ඒවා භුක්ති විඳින්මින් ආයත විදිහට ඉඳගෙන හිට කරහකාරයෙන් වෙනවා, අරගලකාරයෙන් වෙනවා, සංවරයෙන් තොර වෙනවා, අසංයත වෙනවා. ඒ ස්වභාවය ඇති වෙන්නේ ඒගොල්ලන්ගේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ උප්පත්තියක් ඒ ඇයට නොලැබිච්ච හින්දායි. ඒක උප්පත්තියේදී පෙර ආත්මේ කරගත්ත කර්ම විපාකයක හැටි. නමුත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සම්පatti ලැබිච්ච අය මේ සුඛ සහගත කාය විඥානය නිසා හැම දෙයක්ම
ලැබිච්ච පමණින් සතුටු වෙන්න පුළුවන් සම්පත්තියක් ඇති වෙනවා හිතට. ඒ අයගේ හිත බොහොම ප්‍රණීතයි, සන්තෝෂයි. ඒ අයට හම්බ වෙනවා ඉන්ද්‍රිය සම්පත්තීන් 14ක්. හොඳට ඇස්කම් පේනවා, චක්ක ඉන්ද්‍රිය පිරිසිදුව ලැබෙනවා, හොඳට කන් ඇහෙනවා, සෝත ඉන්ද්‍රිය හොඳින් ලැබෙනවා. ඒ වගේම හොඳට ගඳ සුවඳ තේරෙනවා, ගහන ඉන්ද්‍රිය හොඳට පිහිටනවා, දිවට රස හොඳට දැනෙනවා, ජීවහා ඉන්ද්‍රිය පිහිටනවා හොඳින්, කාය ස්පර්ශයන් මනාව දැනෙනවා, කාය ඉන්ද්‍රිය පිහිටවනවා. ඒ වගේම මේගොල්ලන්ට පුරුෂ පක්ෂේ නම් පුරුෂ ඉන්ද්‍රිය යහපත් විදියට ශාරීරිකව පිහිටනවා. ස්ත්‍රී පක්ෂයේ කෙනෙක් නම් ස්ත්‍රී ලක්ෂණ වලින් සමන්විත ස්ත්‍රී ඉන්ද්‍රිය ලක්ෂණ වලින් පිහිටනවා. ඒ දෙපක්ෂයටම හොඳ ආයුෂයක් ඇති ජීවිත ඉන්ද්‍රියක් ලැබෙනවා. ඒ ඇයට හොඳ සිහි කල්පනාවක් ඇතුව මනින්ද්‍රියක් ලැබෙනවා. මේ මනින්ද්‍රියට ඕන දෙයක් හොඳට අවබෝධ කරගැනීමේ ඥානයක් ඇති වෙනවා. එතකොට ඒ අය හොඳ නුවණකින් ක්‍රියා කරනවා. ඒ මනින්ද්‍රිය සහගතව ඉන්න අය සැපයක් ඇතුව ජීවත් වෙනවා මනසින්. ඒකට කියනවා සුඛ ඉන්ද්‍රියෙන් ජීවත් වෙනවායි කියලා. යම් යම් දෙනාගේ දුක් දැක්කහම දුක්ඛ ස්වභාවය විඳිනවා. ඒක දුක්ඛ ඉන්ද්‍රියයි කියලා කියනවා. ඒ වගේම සොම්නස් සහගතව ජීවත් වෙනවා. දුම්නස් විඳින්නම් දිහාද බලලා තමනොත් දුම්නස් වෙනවා. ඒකත් දෝමනස් ඉන්ද්‍රියක් ලැබෙනවා. මොනවා වුණත් උපේක්ෂා ඉන්ද්‍රියන්ගෙන් යුක්තව මේ ලෝකේ යහපත් විදිහට ජීවත් වීමට ඒගොල්ලෝ හොඳට වග කියා ගන්නවා, වග බලා ගන්නවා. ඒක උසස් මිනිස්සු භාවයක් ඇතුව උපන්න ත්‍රිහේතුක උත්කෘෂ්ඨ සම්පත්තියක් ඇතුව උපන්න අයගේ ශ්‍රිත, උප්පත්ති වාසනාව, పూర్ව කර්ම වලින් ලැබිච්ච පින්ඵලය. එනිසා ඒ අය දුක්ඛිත පවුලක උපන්නත්, දුගීතනක උපන්නත් සපවත්ව ජීවත් වෙනවා මනසින්. ඉක්මනින් දියුණු වෙනවා, ඉක්මනින් ඉගෙන ගන්නවා, ඉක්මනින් දියුණුවටපත් වෙලා උසස් තත්ත්වයටපත් වෙනවා. අනෙක් අය ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් ආයතන වලට ගියත් ඉගෙන ගන්නේ නැහැ. අරගල කරමින් ඉඳලා ඉගෙනීම කඩාගෙන අර පරණ දුක්ඛිත භාවයෙන්ම අනුන්ට ඊර්ෂ්‍යා කරමින්, ක්‍රෝධ කරමින්, අරගල කරමින් ජීවත් වෙනවා. ඕක කර්මයක විපාකයක්. එහෙමයි මේ ගද්‍රබ ජාතකයේ ගද්‍රබයන්ට සිද්ධ වුණේ. මේ විදිහේ අකුසල විපාකයක් වශයෙන් ඒක ඒ විදිහේ මිනිසයන්ටත් තියෙනවා. මේ බව දේශනා කරන බුදුහාමුදුරන් වහන්සේ ප්‍රධානම අවශ්‍යතාවකම තමයි මනුෂ්‍යාත්මක උපදින අයට අර මුලින් කියාපු ඉන්ද්‍රියන් හොඳට පිහිටා තිබීම. මොනවද ඒ ඉන්ද්‍රිය? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, පුරුෂයෙක් නම් පුරුෂේන්ද්‍රිය, ස්ත්‍රියක් නම් ස්ත්‍රීන්ද්‍රිය, හොඳට ආයුෂ ලබා දෙන ජීවිත ඉන්ද්‍රිය, හොඳ මනසකින් යුක්තව උග්ගටිතඥ, ඤෙය්‍ය, විපරිතඥාදී සංවලින් හොඳ උග්ගටිතඥ ඥානයක් ඇතිව, හොඳ මන ඉන්ද්‍රියක් ඇතිව හොඳට තමන්ගේ ජීවිතය සකස් වෙනවා. ඒ වගේම තමන් හැම දෙයක්ම සුභ පැත්තෙන් බලනවා, හොඳ පැත්තෙන් බලනවා, නරක පැත්තෙන් බලන්නේ. ඒක සුඛේන්ද්‍රියයි කියලා කියනවා. ඒ වගේම දුක්ඛිත අවස්ථාවන් වලදී සියලු දෙනාගේ දුක් අවබෝධ කරගන්නවා. එහෙම දුක් දැනගැනීමේ දුක්ඛ ඉන්ද්‍රියකුත් තියෙනවා. සොම්නස්ව ජීවත් වෙන සෝමනස්ස ඉන්ද්‍රිය තියෙනවා. දොම්නස් වන්නන්ගේ දොම්නස් තේරුම් ගැනීමේ දෝමනස්ස ඉන්ද්‍රියකුත් තියෙනවා. මේ සියල්ලක් මැද්ද තමන් උපේක්ෂාත්මකව කලබල නැතුව සංසුන්ව බොහොම සංවරව විනීතව තමන්ගේ දියුණුව ඥාණයෙන් සලසා ගන්නවා. ඔය විදිහේ ඉන්ද්‍රිය 14ක් ඇතුව උපදිනවා. මේ ඉන්ද්‍රිය 14 ඇතුව ඉන්න අයට පෙර කරපු පින් හේතුව නිසා ප්‍රත්‍ය දෙකක් ලැබෙනවා. එකක් පරතෝගෝසා ප්‍රත්‍ය. පරතෝගෝසා ප්‍රත්‍ය කියලා කියන්නේ යහපත පිළිබඳව, හොඳ කරුණ පිළිබඳව, සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව කරුණු කියා දෙන, අවබෝධ කර දෙන ගුරුවරුන්, වැඩිහිටියන් තමන්ට හම්බ වෙනවා. අනික් අයට ඒ වගේම තමන්ට ඒ හම්බ වෙන හොඳ මිනිස්සුන් නිසා තමන් හොඳ පැත්තට යනවා. දැන් බෞද්ධ බවකමේ ඉපදෙලා තුනුරුවන් වඳින්න, බුදු ගුණ දැනගන්න, ධර්මීය දැනගන්න, සංඝයා දැනගන්න, දානය, සීලය, භාවනාව දැනගන්න, මෛත්‍රී ආනිසංස දැනගන්න,
මේ පරතෝක සම්ප්‍රත්‍ය නිසා ඒ පින්වතුන්ට අවස්ථාව හොඳින් ලැබෙනවා. අර පින්කම් නැති අයට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අය මිත්‍යා මාර්ග වලට නිරායාසයෙන්ම ඇදීගෙන යනවා. ඒ පෙර අකුසල විපාක හැටි. මේ ආත්ම භාවය තුළ මේ පරතෝක සම්ප්‍රත්‍ය යහපත් බවට පත් වෙන අතර අර නොදියුණු කට්ටිය, ඒ කියන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සම්පත්තියක් නැතුව අවම තත්ත්වෙන් තියෙන අය ලබන පරතෝක සම්ප්‍රත්‍ය මිත්‍යා දෘෂ්ටිකයි, අයෝනිසෝ මනසිකාරයි. හැමදේම වැරදි පැත්තෙන් බලනවා. හැමදේම ඊර්ෂ්‍යාවෙන් බලනවා. තමන් උත්සාහයෙන් දිනු වෙන්නේ නැහැ. අනුන් අම්මා තාත්තා හැදුවනම් අම්මා තාත්තා කන්න දෙන්න ඕනේ. මේ රටේ ඉන්න ලොකු පාලකයෝ ඉන්නවනම් පාලකයෝ අපට කන්න බොන්න දෙන්න ඕනේ. තමන් උත්සාහයෙන් උපයාගෙන කපාගෙන මේ රටත් තමනුත් දියුණු වෙනවයි කියන කල්පනාවක් ඔවුන්ට ඇති වෙන්නේ නැහැ. ඒ ඔවුන්ගේ පාප කර්මකම. යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨයට. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ ලෝකෙ මිනිස්සු සපයි කියලා මේ හිතන දේවල් වල පස්සේ එල්බිලා දුවලා හිට වෙහෙත වෙන්නපත් වෙන්නේ නැතුව සුඛ වශයෙන් මේ හිතන සෑම දෙයක්ම සුඛ නෙමෙයි, ශනියක් ශනියක් පාසා වෙනස් වෙන, ශනියක් පාසා බිඳි යන, ශනියක් පාසා ආත්ම භාවයෙන් තොර වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය හොඳින් අවබෝධ කරගන්නවා. මේ නිසා දැන් අපි සැපවත්ව හිටියත් කොයි වෙලේ මේක අනිත්‍ය වෙනවද, දුක්ඛ වෙනවද, අනාත්ම වෙනවද කියන දේ කල්පනා කිරීමේ ඥාන ශක්තියක් ඒ ඇත්තන්ට ඇති වෙනවා. ඒ නිසා ඒ අය හොඳ ස්වභාවයෙන් යුක්තව, යථාර්ථ අවබෝධයෙන් යුක්තව, යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ලෝකේ වැඩෙනවා. එහෙම වැඩෙන අයට ඡන්දයෙන් අගතියට යන්නේ නැහැ. ද්වේෂයෙන් අගතියටපත් වෙන්නේ නැහැ. බයෙන් අගතියටපත් වෙන්නේ නැහැ. මෝඩකමින් රැවටීමෙන් අගතියටපත් වෙන්නේ නැහැ. ඡන්ද දෝෂ බය මෝහ කියන සතරාගතියෙන් වෙන් විලා හිට නිදහත් නිවහල් මමසක් ඇතුව සංසුන් වෙන එකට කියනවා සද්දින්ද්‍රියයි කියලා. එතකොට 15 වෙනි ඉන්ද්‍රියකුත් මේගොල්ලන් ලැබෙනවා. මොකක්ද ඒක? සද්ධා ඉන්ද්‍රිය. මේ සද්ධා ඉන්ද්‍රිය ලැබිච්ච අය ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය පාවිච්චි කරන්නේ යහපත් පැත්තට මිසක් අයහපත් පැත්තට නෙමෙයි. මේ නිසා බුදුන්ගේ ධර්මයේ තේරුම් ගන්නවා, බුද්ධානුස්සතියෙන් යුක්ත වෙනවා, ධර්මයේ තේරුම් ගන්නවා, ධර්මානුස්සතියෙන් යුක්ත වෙනවා, සංඝයා කොහොමද කියලා තේරුම් අරන් සංඝානුස්සතියෙන් යුක්ත වෙනවා. ඒ නිසා මේ අය පුණ්‍ය කර්ම කරනවා, කුසල කර්ම කරනවා, මේ විදිහේ ස්වභාවයකටපත් වෙනවා. ඒ අයට උත්කෘෂ්ඨභාවය වඩාත් තියෙනවා නම් ඒගොල්ලෝ කල්පනා කරනවා මේ ගිහි ජීවිතයෙන් ඇති හරයක් නැහැ කියලා තේරුම් අරගෙන හිට පැවිදි වීමට. ඒ නිසා සමහර කෙනෙක් පැවිද්දට තමන් ස්වතන්ත්‍ර සිතකින්මපත් වෙනවා. එහෙම සමන භාවයටපත් වෙන අය සමන සබ්දයට ඉරප්‍රත්‍ය දීමෙන් ලැබෙන ඉරප්‍රත්‍ය කියන්නේ ආයාචනය ලබා ගැනීම ප්‍රාර්ථනාව. මම නිවන් දක්නා තුරුම මේ ශ්‍රමණ භාවයේ ඉඳිමි කියලා මහානකමටපත් වෙනවා. නිවන් අරමුණු කරගෙන නිවන් දකින්නකම් මේ මහානකම අතාරින්න නැතුව යනවා කියලා හිතාගෙන මහාන වෙන එකට කියනවා බෝධිසත්ව ලාභය ලැබුණයි කියලා. ඒ නිසා එයා බෝධිසත්ව වරුණුත් වෙනවා. ඒ වගේම සමන සබ්දයට නේරප්‍රත්‍ය ලබා ගන්න. බුදුහාමුදුරුවන් විසින් දේශනා කළ පර්යාප්ත්‍ය, ප්‍රතිපත්තිය, ප්‍රතිවේදය කියන එක මම ගුරු කරගෙන ඒ අනුව මම බුදුහාමුදුරුවන්ගේ පුත්‍රයෙක් වෙනවායි කියලා හිත බුද්ධ පුත්‍ර පාදයට ඒ අය ලබා ගන්නවා. මේ නිසා ඒ අය යහපත් මාර්ගයටපත් වෙනවා, බුද්ධ පුත්‍රයන් බවට පත් වෙනවා. මේ බුද්ධ පුත්‍ර භාවයටපත් වෙච්ච මේ අය ඊ타ත්ම සංසුන්ව සංවරව තමන්ගේ ජීවිතය ගෙනියන දැන් මහානකමේ. ඒ අය පළමුවෙන් ලබා ගන්න මහානකමට කියනවා සාමණේර මහානකම කියලා. ඒකේ සාමණේර දසශීලයක් තියෙනවා. ඒ සාමණේර දසශීලය තුලින් ඒගොල්ලෝ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වර්ධනය කරගන්නවා. ඉන්ද්‍රිය සංවර සීලයක් සමාදන් වෙනවා. ඒ මගින් සති ඉන්ද්‍රිය වඩා ගන්නවා. ආජීව පාරිශුද්ධ සීලෙහි යෙදෙනවා. ඒ මගින් වීර්යේන්ද්‍රිය වඩා ගන්නවා. දැන් එතකොට ශ්‍රද්ධා, සති, විරිය කියන මේ ඉන්ද්‍රියනුත් ලබා ගන්නවා. දැන් ඉන්ද්‍රිය 17ක් මේ යට ලැබෙනවා. මේ ඉන්ද්‍රිය 17න් යුක්ත මේ අය ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය, ආදි සමාචාරික සීල 139ක්, ආදි බ්‍රහ්මචාරියක සීල 50ක් කියලා හිට ශික්ෂාපද 189කින් යුක්ත වෙච්ච
ප්‍රත්‍යසන්නිශ්‍රිතභාවයෙන් ඉක්මලා ගිය ඉදිරියට ගිය ආභිසමාචාරික හා ආදි බ්‍රහ්මචාරික සීලයේ පිහිටනවා. ඒ සීලයේ පිහිටුම පුලින් මේ අය තමන් ශ්‍රද්ධා මේ මාර්ගයෙන් යනවද? එහෙම නැත්නම් ප්‍රඥා මාර්ගයෙන් යනවද? ධම්මානුසාරී වෙනවද? කියන මේ මාර්ග දෙකෙන් එකක් තෝරගෙන තමන්ගේ මේ මහානකම ප්‍රතිපත්තිය වර්ධනය කරන්න පටන් ගන්නවා මහණෙනි. එහෙම ගිහින්ලා ඊට පස්සේ උපසම්පදා සීලයටපත් වෙනවා. උපසම්පදා සීලයටපත් වෙනකොට එයා පළමුවෙන්ම උපසම්පදා සීලයේ වශයෙන් ලබා ගන්නවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ නියම කරපු ශික්ෂාපද 220ක් අකණ්ඩව ආරක්ෂා කරමින් ඊ타ත්ම සීලවත් ජීවිතයක් ගත කරමින් තමන්ගේ සමාධි ඉන්ද්‍රිය දියුණු කරනවා, ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරනවා. දැන් අතට සමාධි හා ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය දෙක ලැබීමෙන් ඉන්ද්‍රිය 18ක් වෙනවා, 19ක් වෙනවා ප්‍රඥා ඉන්ද්‍රියත් ලැබුණාට පස්සේ. මේ සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය වර්ණ මේ භික්ෂුන් වහන්සේලා චූල සීල, මධ්‍ය සීල, මහා සීල කියලා හිට ශික්ෂාපද වර්ග කරගන්න ක්‍රමක්‍රමයෙන් දියුණුවටපත් වෙවි සීල සම්පත්තියෙන් දියුණු වෙනවා. අධිසීල ශික්ෂාවටත් පත් වෙනවා. අධිසීල ශික්ෂාව කියන ශික්ෂාපදය ගැන දක්වනවා නව කෝටි සහස්තානී අසීතින් සත කෝටියෝ පඤ්ඤා සංසත් සහස්තානී චත්තින්සාච පුනාපරේ කියලා හිට නව කළ 180 කෝටි 50 ලක්ෂ 36000ක් ශික්ෂාපද පමාදන් වෙලා ආරක්ෂා කරනවායි කියලා. මේ මගින් සීල විසුද්ධියට, චිත්ත විසුද්ධියට, දිට්ඨි විසුද්ධියට, කාංකා විතරණ විසුද්ධියට, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට, පටිපදා ඥාන දර්ශන විසුද්ධියට මේ ආය ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණ වෙන වීමත් සමගම ඥාන දර්ශන තත්ත්වයටපත් වෙනවා. ඒ ඥාන දර්ශන තත්ත්වයටපත් වෙනකොට මේකට හම්බ වෙනවා තව ඉන්ද්‍රියක්. ඒකට කියනවා අනඤ්ඤාත ඤස්සාමීති ඉන්ද්‍රිය ලැබෙනවායි කියලා. අනඤ්ඤාත ඤස්සාමීති ඉන්ද්‍රියයි කියලා කියන්නේ සෝතාපන්න මාර්ගසිතටයි. සෝවාන් මාර්ගසිතටයි. මේ සෝවාන් මාර්ගසිතට පත් වෙනකොට මේගොල්ලෝ උදයව්‍ය ඥානයෙන් සමන්විත වෙනවා, බංගානුපස්සන ඥානයෙන් සම්පූර්ණයි, බයතුපට්ඨාන ඥානයෙන් සම්පූර්ණයි, ආදීනවානුපස්සනා ඥානයෙන් සම්පූර්ණයි, නිබ්බිදානුපස්සනා ඥානයෙන් සම්පූර්ණයි, මුඤ්ජතු කම්මිතා ඥානයෙන් සම්පූර්ණයි, පටිසංකානුපස්සනා ඥානයෙන් සම්පූර්ණයි, සංකාරුපේක්ෂා ඥානයෙන් සම්පූර්ණ වෙලා හිට අනුලෝම ඥානයටපත් වෙලා තමයි සෝතාපන්න මාර්ගසිතටපත් වෙන්නේ. ඒක අනඤ්ඤාත ඤස්සාමීති. මෙතෙක්කල් නොදැන හිටපු දේ විද්‍යාව පිළිබඳ පළවෙනි දර්ශනය අදවන් නොදත් දේ අවබෝධ කරගත්තයි කියන එකයි අනඤ්ඤාත ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ සෝවාන් මාර්ගසිතට. මේ සෝවාන් මාර්ගසිත ඇති කරගත්ත මේ භික්ෂුන් වහන්සේලා ඒ සෝවාන් මාර්ගසිතේ තමන්ගේ මේ දියුණුව තවදුරටත් කරගෙන යනවා. තමන් කලක් වඩු සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන ධර්ම, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය ධර්ම, සප්තබොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, බෝධිපාක්ෂික ධර්ම කියන මේ සියල්ල පිළිබඳවම නැවත යෙදමින් අර සෝතාපන්න මාර්ගසිත සෝතාපන්න ඵලසිත වෙනවහම එතනින් සකදාගාමි මාර්ගසිත සකදාගාමි ඵලසිත බවට පත් කරගෙන ඒ වගින් අනාගාමි මාර්ගසිතටපත් වනා ඒක අනාගාමි ඵලසිත කරගෙන අරහන්ත මාර්ගසිත ලබනවා. ඒ අරහන්ත මාර්ගසිත ලබා ගන්නකොට දැන් සෝවාන් වෙනකොට තමන් ලැබුණේ අනඤ්ඤාත ඤස්සාමීති ඉන්ද්‍රිය. එතකොට දැන් සෝතාපන්න මාර්ගය වුණාට පස්සේ අර සෝවාන් වෙච්ච ඵලයේ සිතන් අරහත් මාර්ගය දක්වා මේ ඇතිවෙන ටිකට කියනවා අඤ්ඤේන්ද්‍රිය කියලා. ක්‍රමක්‍රමයෙන් සියල්ල යථාර්ථය අවබෝධ කරගැනීමේ ඉන්ද්‍රිය සම්පත්තිය ලැබුණයි කියලා කියනවා. ඒ තත්වයෙන් හොඳටම දියුණු වෙච්ච කෙනා ඊට පස්සේ අරහත් ඵල හිතටපත් වෙනවා. ඒකට කියනවා අඤ්ඤතා ඉන්ද්‍රිය පහළ වුණයි කියලා. එතකොට ඉන්ද්‍රිය 22ක් දෙවිසි ඉන්ද්‍රියකින් මේ උත්කෘෂ්ඨ ප්‍රතිසන්දියක් ලබාගත් අයට සංසාරයෙන් නිදහස් වීමේ හේතු වාසනාව ඉතාමත්ම හොඳින් උදා වෙනවා. ඒ හින්දා ඒක වාග්යවන්තකමක්.
මේ නිසා මහණෙනි මගේ ශාසනයේ මහණලා ඉන්න මේ අය අතර ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පත්තෝ ඉපදිච්ච අය මේ ඉන්ද්‍රිය පරිපාලන මාර්ගයෙන් ඇවිදින් හිට මේ ඉන්ද්‍රියන් දියුණු කරගෙන මේ தത്വයටපත් වෙනවා. ඒ தത്വයටපත් වීමෙන් ඒ අය ඊ타ත්ම හොඳ යහපත් ඇත්තන් බවට පත් වෙනවා. කලහකාරී ඇත්තන් වෙන්නේ ලැජ්ජා බිය දෙක ඇති වෙන්නේ නැහැ. ලැජ්ජා බිය තියෙන දෙක නැති වුනහම නොකල යුතු දේ කරනවා. ගස්වල නගිනවා, වැටවල නගිනවා, නොඑක් තාපවල නගිනවා, නොඑක් විදිහට අසංවර දුවනවා. මේ අපේ මහණුන් එහෙම වෙන්නේ නැහැ. මේ නෛර්යානික බුද්ධ ශාසනයේ මහණුන් එහෙම කරන්නේ නැහැ. බුද්ධ ශාසනයේ මහණුන් නමින් කියා ගනිමින් බුද්ධ ශාසනයෙන් පිටස්තර නිකන්ද ශාසනවල මාර්ග අනුගමනය කරන මහණුන් තමයි ඒ විදිහ අර ගබ්ද්‍රපයන් වාගේ කලහ කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ දැන් මෙතෙන්දි පැහැදිලි කරලා දේශනා කරලා දෙනවා. එතෙන්දි බුදුහාමුදුරුවෝ සේකස සික්ක මානත්ව උජමග්ගානු සාරිනෝ කයස්මින් පඨම ඥානම් තතෝ අඤ්ඤාත අනුත්තරා කියලා දේශනා කරනවා. එයින් කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවේ හික්මන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හොඳට නිදන්ගතව ඇවිදින එහි හික්මන පෛක්ෂයාට ආශ්‍රවක් සේ කිරීමෙන් පළමුවන ඥානය. ඒ කියන්නේ සෝවාන් මාර්ග ඥානය. එවත් අනඤ්ඤාත ඤස්සාමීති ඉන්ද්‍රිය හොඳින් ලබා ගන්නට පුළුවන් ලැබෙනවමයි කියලා හිත බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරනවා. එසේම දිනකට දේශනා කරන බුදුහාමුදුරුවෝ තතෝ අඤ්ඤ විමුක්තත්ව ඥානම් තේනෝති යතාදිනෝ අකුප්පාමේ විමුක්තිංච භව සංයෝජන සංඛායා කියලා හිට. එතකොට මේන් දක්වන්නේ අර සෝවාන් මාර්ග ඵලයේ ඉඳන් අරහන්ත මාර්ගය දක්වා තින මෙහිදී භව සංයෝජනයන් ශ්‍රේය කරමින් තින්දිමින් කපාහරමින් මේ අය ඉදිරියට එනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සවේ ඉන්ද්‍රිය සම්පන්නෝ සම්තෝ සම්තිපදේ රතෝ ධාරේති අන්තිමන් දේහම් චෙත්වා මාර සවාහිනින් මේ විදිය දෙවිසීන්ද්‍රියන් සම්පූර්ණ කරගත්ත ඥාන සම්පන්න මේ අපේ මහා සංඝයා වහන්සේ භික්ෂුන් වහන්සේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ මේ ඉන්ද්‍රිය සම්පත්තියෙන් සම්පන්නව බොහොම සාන්තව සම්තිපදේ රතෝ නිර්වාණ පදයට ඇතුළත් හිට ධාරේති අන්තිමන් දේහම් සංසාරේ ප්‍රතිසන්දි ලබා ගන්න අන්තිම මේ ස්කන්ධ සම්පතිය දරාගෙන ඉඳලා පරිනිර්වාණය සමගම චෙත්වා මාරං සවාහිනින් මාර්යා සහිත සවාහිනී පිරිසම සිඳලා බිඳලා පරාජය කරලා හිට නිර්වාණ සම්පත්ති ලබා ගන්නවයි කියලා දේශනා කළා. මේස අපි හැමදෙනාමත් මහානකමේ උත්තුංකම තේරුම් අරන් මේ විදිහට මහානකමට විසිලා හිට මහානදම් පුරලා හිට ඒ අපාර්ථයක් බවට පත් කරගෙන මාර්යා පරාජය කරගෙන නිර්වාණ සම්පත්තියට පත්වීමට හේතු වාසනා ඇත්තෝ වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට වසර 4කට පෙර පරලෝසැපත් නෝනිස් අප්පු සිරිවර්ධන පියාණන්ට හා වසර 32කට පෙර පරලෝසැපත් හේවා මානගේ ගිමෝනා මෑණියන්ටත් චාලට් සිරිවර්ධන ඇසිලින් සිරිවර්ධන ආර්යදාස සිරිවර්ධන යන සොයුරියන්ටත් පවුලේ නමින් පරලෝසැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින භාර්යාව සහ සහෝදරියට සෙත් පැතීම හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දරු මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුවත් ඔවුන්ට දීර්ඝායුෂ පැතීම සඳහාත් දායකත්වයේ දරනවා මාවර මණ්ඩිය ඔරෙන්ජ් බිල්වත්ත පදිංචි සාම විනිසුරු ධර්මදාස සිරිවර්ධන සහ දිවුලපිටිය මාබොඳුල සාම විනිසුරු කරුණාදාස සිරිවර්ධන යන සොහොයුරන් දෙදෙනා. වසර 7කට පෙර පරලෝසැපත් තම ආදරණීය ස්වාමි පුරුෂයා වන විශ්‍රාමලත් විදුහල්පති සිරිවර්ධන විජේසිංහ මහතාගේ භව ගමන සුවපත් වී නිර්වාණ අවබෝධය ලැබේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් සිත්මි සයුනි දියණියන්ගේ ග්‍රහපල දුරු වී සත්පුරුෂ ඇසුර ලැබ අධ්‍යාපන කටයුතු සඵල වීම පිණිසත් ලෝකවාසී රටවාසී සියලු දෙනාට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා කජුගහ මුලවත්ත ආසිරි මාවත දුම්බල සූරිය පදිංචි විශ්‍රාම
විශ්‍රාමලත් ගුරු මාතාව දයා තෙන්නකෝන් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා 2012 වසරේ අගෝස්තු මාස 26 වන දින පරලෝ සැපත් මාතර කුමාරතුංග මාවතේ විසූ පියසේන රූපසිංහ මහතාටත් දෙපාර්ශවයේ පරලෝ සැපත් දෙමව්පියන්ටත් මාතර දෙනගම පදිංචිව සිට පරලෝ සැපත් සොයුරු සුගත් සේදර සොයුරිය නන්දනී සේදර සහ අපවත් වී වදාළ පූජ්‍ය දෙනගම චන්ද්‍රානන්ද ස්වාමින් වහන්සේටත් වත්තල එඬේර මුල්ල පදිංචිව සිට පරලෝ සැපත් චිත්‍රා රූපසිංහ මහත්මිය ඇග්නස් මාතාව සහ දුලක්ෂී පතිරණ දියණියටත් කළුතර මග්ගොන විසූ ජස්ටින් සමරවික්‍රම මහතාටත් දෙපාර්ශවයේ පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින සියලු ඥාති මිත්‍රාදීන්ට සෙත් පැතීම සඳහා දායකත්වයේ දරනවා හොරණ මූණගම වවුලගල පැරඩයිස් සිටිහි පදිංචි පද්මලතා සේදර මහත්මිය. සැප්තැම්බර් මාස 4 වන දින ජන්මදින සමරන තක්ෂිලා සහ තමාරා යන නිවුන් දරු දෙදෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් ගාල්ලේ ගෙදර විසූ හැන්ඩි වනසිංහ ජෝන් ජිනදාස රොසලින් මේරි නෝනා සෙරීනා වනසිංහ ස්වාමි පුරුෂයා වන එස්.ටී. ජෝර්ජ් පෙරේරා යන පිරිසට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සියලුම දරුම නිබිරියන්ට සෙත් පැතීම සඳහාත් එස්.ටී. අරුණ ශාන්ත සමම්ප්‍රිය උදය කුමාර යන දරු දෙදෙනාට ලේලියන් දෙදෙනාට බෑනනුවන් තිදෙනාට සහ අමිතා උපුල් කුමාරී යන අයට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා යක්කල තිත්තල පිටිගොඩ පදිංචි එල්.ඩී. ලීලාවතී පෙරේරා මහත්මිය. බණ්ඩාර ගමපාර වාඩිය මංකඩ විසූ 2019 වසරේ සැප්තැම්බර් මාස 4 වන දින පරලෝ සැපත් වූ විශ්‍රාමලත් ඉංග්‍රීසි ලඝු ලේඛක හර්බර්ට් ද සිල්වා වීරවර්ධන තම පියාණන්ටත් සිඩ්නි වීරවර්ධන ලොකු තාත්තාටත් ඥාති සොයුරු නිහල් වීරවර්ධන ඇතුළු තම නමින් පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින අශෝකා ගුණරත්න තම මෑණියන්ටත් ටී.එච්. දිසානායක එච්.එම්. ඥානවතී යන තම ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ට සහ සියලුම ඥාති මිත්‍රාදීන්ට සෙත් පැතීම සඳහාත් එසඳි චෙනුලි චිරණි වින්දිය සස් දුල යන දූ දරුවන්ටත් අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසත් නිරෝගී සුව ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරනවා කුරුණෑගල උයන්දන රිදී ගමපාර නව රෙනිල් වත්තපාර පදිංචි දනෝෂී රුක්සනාද සිල්වා වීරවර්ධන මහත්මිය සහ ඩී.එම්.එල්.යු. බණ්ඩාර මහතා. තම මෑණියන් වන කුමුදුනී මංගලිකා ජයකොඩි මහත්මියගේ සහ පියාණන් වන ලලිත් කුමාර අමරසේකර මහතාගේ 24 වන විවාහ සංවත්සරය වෙනුවෙන් එම දෙපළට මෙම ධර්මානුශාසනාවේ කුසල බලයෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් සහ දීර්ඝායුෂ ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරනවා බෝපිටිය මා හොළව උඩහා ගෙදර පදිංචි රවිහාරී තත්සරා අමරසේකර මහත්මිය. වසර 3කට පෙර පරලෝ සැපත් මා බුල්කොඩ විසූ චන්ද්‍රසේන එල්විටිකල ස්වාමි පුරුෂයාටත් වතුවත්තේ විසූ සීලවතී කුමාරසිංහ මෑණියන්ටත් එම් දයාරත්න සොහයුරාටත් වසර 25කට පෙර පරලෝ සැපත් විල්බර්ට් අබේසිංහ පියාණන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා දුම්මල සූරිය වතුවත්ත මහවත්ත පදිංචි දයා අබේසිංහ මහත්මිය. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. මෙතෙක් නම් වශයෙන් සඳහන් කළ ධර්මදේශනාවේ දායකත්වයේ දරූ සෑම දෙනාටත් ගුවන්විදුලි සංස්ථාවේ සේවක දෙපාර්තමේන්තුවටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් මේ පින් හේතු කොටගෙන ආයුෂයෙන් වර්ණයෙන් තැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සහ මහත් ධන සම්පත් වලින් යුක්ත වෙමින් වඩාත් කුසල කර්මයන් සිද්ධ කර ගැනීමෙන් මරණින් මත්තේ නරකාදී කිසිදු දුක්කටපත් නොවේ දෙව් මිනිස් සැප සම්පත් ලැබමින් සිට මතුපහළ මෙතේ බුදුන් සමයේදී නිවන් සම්පත් ලැබීමට හේතු වාසනා වේවායි කියලා සාදු ගලට ප්‍රාර්ථනා කරන අතරම මම සමග අපි ඔක්කොම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතා ච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච
පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ අභිවාදන තීරිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමය පූගොඩ මහා විහාරය සහ ශ්‍රී පඤ්ඤාසාර විහාරය යන විහාරස්ථානවල විහාරාධිපති ආගම ශාස්ත්‍රී පණ්ඩිත, දර්ශන ශාස්ත්‍රී පණ්ඩිත, දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 0112 697 140 0112 697 140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 011307 1082 011307 1082. ඔබට තෙරුවන් සරණයි.